දැනගත්තා තමන්ගේ ජීවිතේ මේ ජීවිතේ පෙනෙන මේ අද මෙහෙම පෙනෙන මානසික මට්ටමට මිත්‍යා දිට්ඨිය කියන්නේ කියලා තේරුම් ගත්තා. සම්මා දිට්ඨිය කියනකොට කිසිම කෙනෙක්ගේ මග්ගේවත් දෙයක් ගන්නවා පෞද්ගලික. කෙලින්ම අභිධර්ම පිටකේ ධම්මසංගණි ප්‍රකරණේ විතරක්ම ගන්න. ඔයගොල්ලෝ දන්නවද ධම්මසංගණි ප්‍රකරණේ ඉගෙන ගත්ත පමණකින් චුල්ලසෝතාපන්නයි කියලා කියනවා. සෝවාන් වුණා වගේ කියලා. ඥාන දර්ශනයක් ඕනේ නැහැ. ඒක තමයි ජීවිතේ දකින්න ඕනේ පෙළ දහම ඉගෙන ගත්ත පමණකින්. අපිට නොරවටෙන්න බුදුරජාණන් වහන්සේ දෙන්න ඕනේ දායාදී අහිංසක ලෝකයට දීලා පිරුණම් පාල තියෙන්නේ. ඔයගොල්ලෝ වර්තමානයේ පෞද්ගලික බණ අහන සුදත්තන හඳුරගේ බණ අහන්න ගියොත් තමයි ඔයගොල්ලන්ට වරදින්නේ. ඒ හින්දා සුදත්තන හඳුරගේ බණ අහන්න යන්න එපා. තව හඳුරනමගේ බණ අහන්න එපා. ත්‍රිපිටකයේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ කොහොමද? රූප ගැන පෙන්වලා තියෙන ඇත්ත මොකක්ද? ඒක බලන්න. කිසිම විවේකයක් නැහැ. ඊට පස්සේ ඔයගොල්ලන්ට උත්තරයක් දෙනවා. අද මට පෙහෙම පෙනෙන මට්ටමේ ඉඳලා ඇහැට ඇතිවිලි පිළිගෙන රූපේ මෙන්න මේ මට්ටම දකින්න මට්ටම සම්පාදනය කරගත යුතුයි. ඊට පස්සේ ඔයගොල්ලෝ සීල සමාධි ප්‍රඥා පුරන්නේ මොකටද? නිවන් දකින්න කියලා. අන්න අර පෙන්නපු ඇත්ත දකින්න මට්ටමට මනස ගන්න. තේරුණානේ? ඒ මනස ගත්තාම ඒ දර්ශනය නතර වෙලා තියෙන කොතනින්ද? නිවනේ. ඒ අභිධර්මයේ රූප ගැන පෙන්වලා තියෙනවා නම් ඒ පෙන්නපු මානසික මට්ටම ඒ පේනීම මට්ටම අපි ඇති කරගත්තොත් ඕකල නතර වෙලා තියෙන කොහෙන්ද? නිවනේ. මේ පෙනෙන මට්ටම නතර වෙලා තියෙන කොහෙන්ද? සසරින් ජරා මරණයෙන් මුතර දන්න ජීවිතය අර්ථ. එතකොට භාවනා කරනකොට එක තැනක ඉඳගෙන හිත සමාධි වැඩුණා සමාධි වැඩුවේ විදර්ශනා කළේ සීලයක පිහිටිය මොකටද? ටික ටික මනසේ තියෙන ආශ්‍රව කෙලෙස් ගති දුරු කළා. දුරු කළේ මොකටද? ඇසිදිරි පිටේන රූපේ සැබෑම ඇත්ත පේන්නේ. අද මේ වෙලා තියෙන්නේ ඇසිදිරි පිටේට එන රූපේ සැබෑම ඇත්තමයි. ඒක පේන්නේ නැතුව මනස තුල පුද්ගලයේ සත්‍ය, ගෙවල් දොරවල් කියන කාරණා යෙදෙන කමක් තියෙනවා. ඒකයි සිහි කළ දැනගන්න. මේ රූපේ දැනගන්නවා නෙමෙයි රූපේ දකින්නකොටම සිහි වෙනවා සිහි වෙන එක දැනගන්නවා. දැන් රූප දකින්නකොටම සිහි වෙන්න මුකුත් නැත්නම් පවතින දේම දැනගන්න පුළුවන්. එච්චර වෙලා තියෙන්නේ. මේ සමාධි වෙන්නේ ඒකට. භාවනා කළේ කෙලෙස් දුරු කරගන්න. තමන්ගේ මනසේ තියෙන ගති ටික අඩු කරගන්න. අඩු කරගත්තේ මොකටද? ස්පර්ශ ආයතන හයේ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් මේ ස්පර්ශ ආයතන හයේ ඇත්තෝ කොහොමයි? මේට අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලා ඉපදිච්ච කෙනෙකුගේ ඇහැක් තිබුණා නම් ඇස් ඉදිරි පිටට ආපු රූපයක් තිබුණා නම් ඒ එකමයි. අදද ඇහැක් තියෙනවා නම් ඇස් ඉදිරි පිටට ආපු රූප තියෙනවා නම් එකමයි. තව අවුරුදු වර්ෂ බිලියන ගානකින් කෙනෙක් ඉපදිලා ඇහැක් හම්බුනොත් ඇහැට රූප හම්බුනොත් එකමයි. නමුත් අපිට ලෝකෙ දිහා බැලුවාම එදා තිබුණු දේ නෙමෙයි අද කම්පියුටර් බලන්න පුළුවන්. අද කම්පියුටර් තියෙනවා එදා කම්පියුටර් තිබුණේ නැහැ. අනාගතයේ තව දේවල් කියලා එදාට වඩා අඩු වැඩිකම් හම්බෙයි ලෝකෙ තුලනේ. නමුත් යථාර්ථයේ හිලවිලාවක් තියනවාද කියලා බලන්න. නිවන් දකින්න බෑ කියලා කියන්නේ එදත් ආවේ ඉදිරිපිට වර්ණ සටහනක් අදත් තියෙන වර්ණ සටහනක් හෙටත් තියෙන වර්ණ සටහනක්. යථාර්ථයේ එකමයි. ඒ එකම කම නැති ලෝකයේ තුල එදා නොතිබුණු බහන්න අද තියෙනවා. කම්පියුටර් වගේම තියෙනවා කියලා අද තියෙයි. අද නැති දේවල් ලෝකෙ හිට තියෙයි. ලෝකෙටයි තියෙයි. නමුත් යථාර්ථයට වර්ණ සටහනින් ඔබට කවදාවත් ගිහිල්ලා තියෙනවද කියලා බලන්න. සද්දය කියන එකක් ගත්තාම කනට සද්ද නම් ගැටේ. එදා ගැටුණු කනත් සද්දයක්, අද ගැටෙන කනත් සද්දයක්, හෙට ගැටෙන කනත් සද්දයක් ඇත්ත එකමයි. නමුත් එදා සද්ද මෙහෙමයි, අද සද්ද මෙහෙමයි කියලා ලෝකවල වෙනස්කම් තියෙයි. නමුත් සද්දේ කියන එකෙන් ඔබට ගිහිල්ලා නැහැ. ඉතින් ඔන්න ඔක තමයි අන්තිමට නිවන් දකින්නවා කියලා තාත්තකින් ගත්තාම වෙන මොකුත්ම නෙමෙයි තියෙන්නේ. මොකද්ද? අපේම ජීවිතේ හැමදාම පැවතුණු හැමදාම පවතින ඒ හැමදාම අපි නොදැක්ක අපිට නොපෙනෙන අපේම ජීවිත යථාර්ථය. බුදුදහම කියලා අපි ඉගෙන ගත්තා වෙන්නේ අපේම ජීවිතයේ මිසක වෙන බාහිර දෙයක් ඉගෙන ගත්තා කියලා බුදුදහම ඉගෙන ගත්ත වෙන්නේ නැහැ. අපේම ජීවිත ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති ඇති දැකීමටයි සම්මාදිට්ඨිය කියලා කිව්වේ. ඒ සම්මාදිට්ඨිය කියන එක ඇති කරගෙන තාත්තකින් කලේ මොකද ඉස්සෙල්ලා ඔය වගේ පෙළදහම කල්යනා මිත්‍රයන්ගෙන් ආගෙන මනසේ තියෙන
කෙලස් ටික හිඳලා ගන්නවා. හිඳාම පෙනෙනවා ඉතින් මේ ඇත්ත. නැත රූපයක් කියලා පෙනෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ අසුරු කරගෙන පවතින රූපේ. මම කිව්වොත් හරිද? දැන් මේ උපමාව තරම් දෙක දෙකේ කෙනෙක් එනවා තින්ත ටිකකුයි පින්සලකුයි දීලා මේ බිත්තියේ චිත්‍රයක් අඳින්න කියනවා. හරිද? මුළු බිත්තියේම පිරෙන්නම වැහෙන්නම චිත්‍රයක් අඳහම හරිනේ. හරි. දැන් බිත්තිය කියන්නේ චිත්‍රයේද? නෑ. චිත්‍රය කියන්නේ බිත්තියේද? නෑ. හරි. දැන් මම අහන්නේ චිත්‍රයේ මුළු බිත්තියම පෙනෙන්න ඇදගෙන තියෙන්නේ දැන්. දැන් බිත්තියට තියෙන්න පුළුවන් ද චිත්‍ර නැතුව? නෑ. බිත්තියට තියෙන්න පුළුවන්. ඔව් බිත්තියට තියෙන්න පුළුවන් චිත්‍ර නැතුව. හරි. චිත්‍රයට තියෙන්න පුළුවන් ද බිත්තිය නැතුව? චිත්‍රයේ අහත වගේ තියෙනවද බිත්තිය වගේ මොකවත් නැතුව? ඔව් නෑ. දැන් මේ උපමාවේ බිත්තියට තියෙන්න පුළුවන් චිත්‍රේ නැතුව. චිත්‍රයට තියෙන්න පුළුවන් බිත්තිය නැතුව බෑ. දැන් චිත්‍රයට කියන බිත්තිය උපාදාය කරගෙන තියෙන. බිත්තිය ඇසුරු කරගෙන තියෙන. නමුත් චිත්‍රයේ බිත්තියද? නෑ. චිත්‍රයේ බිත්තියක් නෙමෙයි, බිත්තියේ චිත්‍රයක් නෙමෙයි. නමුත් චිත්‍රයේ බිත්තිය ඇසුරු කරගෙන පවතින. දැන් චිත්‍රය බලන්න පුළුවන්. අල්ලන්න පුළුවන්ද? බෑ. පොඩකින්ද කලබල වෙන්න. කලබල වෙන්න මම කියන දේ එකින් එක එන්නේ. හැමෝම ගොඩාක් දෙනකොට හොඳයි මේක. චිත්‍රය බලන්න පුළුවන්නේ? පුළුවන්. අල්ලන්න පුළුවන්ද? චිත්‍රේ අල්ලන්න පුළුවන්. චිත්‍ර බෑ. හරි. ඇල්ලුවොත් බිත්තිය අල්ලන්න පුළුවන්. බලන්න පුළුවන්ද දැන්? ඒ මුළු චිත්‍රයේම වහගෙන බිත්තියම වහගෙන දැන් චිත්‍රය ඇදලා නම් දැන් මුළු බිත්තියම වහලා චිත්‍රය ඇදලා නම් දැන් බිත්තිය අල්ලන්න පුළුවන් බලන්න පුළුවන්ද? බිත්තිය බලන්න බෑ. බිත්තිය පේන්නේ නැහැ. චිත්‍රයෙන් වැහිලා. චිත්‍රය පේනවා අල්ලන්න බෑ. බිත්තිය පේන්නේ අල්ලන්න පුළුවන්. නේද? හරි නේද? හරි. දැන් චිත්‍රෙට කියන මොකද්ද? බිත්තිය ඇසුරු කරගෙන පවතින උපාදායයි. හැබැයි උපාදාය මේක බිත්තිය නෙමෙයි. ඒ වගේ මේ චිත්‍රය දැන් මෙතන තියෙන බිත්තිය වගේ පඨවි ආපෝ තේජෝ වායු කියලා සතර මහා ධාතුවම වහාගෙනම නම් චිත්‍රය තියෙන්නේ. දැන් මේක චිත්‍රේ පේනවා. අල්ලන්න බෑ. අහු වෙනවා. පඨවිය පේන්නේ නැහැ. මේ චිත්‍රයේ බිත්තිය අර චිත්‍රයේ බිත්තිය උපාදාය කරගෙන හිටියා වගේ මේ චිත්‍රයේ පඨවි උපාදාය කරගෙන තියෙනවා. තේරුණා නේද? අන්නෝක තමයි මම කියන්නේ. හරිද? දැන් උපාදාය කියන එක දැන් එතකොට රූප මහ භූතද කියලා අහන්න පුළුවන්ද? අපිට ඇහැට පෙනෙන රූප මහ භූතද කියලා අහන්න පුළුවන්ද? ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපේ බිත්තියද කියලානේ අහුවේ. බිත්තිය නෙමෙයි. ඒකටයි උපාදාය කියලා කියන්නේ. තේරුණා නේද? හරිනේ ප්‍රශ්නේ? හරි. එහෙනම් ඒ විදිහට ඒකයි ඇහැට පෙනෙන දේ අපි නිකමට කිව්වොත් මේ චිත්‍රයක් නම් මුළු පඨවියම සතර මහා ධාතුම වැහෙන විදිහට අනුකු චිත්‍රයක් නම් මේ පෙනෙන. ඕගලන්ට කවදාවත් සතර මහා ධාතුව පෙනේද? මේකට කියනවා චතුර්ණංච මහ භූතං උපාදාය රූපං. සතර මහා ධාතු නිසා පවත්නා රූප පෙනෙනවා. නමුත් මේ පෙනෙන දේ අපිට වෙලා තියෙන්නේ මහ භූතයෙන්. අත දැම්මොත් අත හැපෙන්නේ පඨවිය හැපෙනවා මිසක කවදාවත් කායම් පටිච්ච පොට්ටබ්බේච. පොට්ටබ්බේ කියන්නේ පඨවි ධාතුවට. කය ගිහිලා පොට්ටබ්බේ හැටේ මිසක පෙනෙන දේ අහුවෙන්නේ ඔන්න ඔය ඇත්ත ඔය විදිහටම ඕගොල්ලෝ දැකපු දාකට සම්මා දිට්ඨිය. දැකීම නිවැරදි. ඇත්තටම ඇත්තයි. බුදුහාමුදුරුවෝ කිව්ව හින්දා නෙමෙයි.
ඔය ඇත්ත බුදුරජාණන් වහන්සේ තමයි හොයාගත්තේ ලෝකෙ කියන ඇත්ත. බුදුහාමුදුරගේ ඇත්ත නෙමෙයි. අපිට අද ශාස්ත්‍රඥ වහන්සේ කියන සද්ධාවෙන් බුදුහාමුදුරුවෝ ඇත්තට මොන තරම් ඇත්තද මේ කියලා කියන එක ඉබේම කියවි අපිට මේක දැක්කොත්. සුවක්ඛාතු භගවත ධම්ම. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සුවක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා චිත්‍රය කියන එක පෙනෙන බිත්තිය නෙමෙයි, පෙනෙන බිත්තිය කියන්නේ චිත්‍රය නෙමෙයි. බිත්තිය අතුරු කරගෙන චිත්‍රය තියෙන්නේ කියලා කියන්නේ. චිත්‍රය කියන එක පෙනෙනවා විතරයි අල්ලන්න බෑ. බිත්තිය කියන එක අල්ලනවා පේන්නේ නැහැ. කියන එකයි මේ කියලා තියෙන්නේ තථාගතයන් වහන්සේ. චිත්‍රය කියන එක චක්කු විඥාණයට විඤ්ඤායයි, අල්ලන එක කාය විඥාණයට විඤ්ඤායයි. කාය විඥාණයට රූප බෑ, චක්කු විඥාණයට විත්ති බෑ. ඒ වගේ තමයි මේ පෙන්නන ඇත්ත. එතකොට මේ හැමදාම මම තව පැතිකඩවල වලින් කියන්නේ ඕක. ඉතින් ඕකට ඔය ඇත්ත ඌ පරිදිම දකින්න ඕන මිසක රූප කලාප කඩ කඩා බැලුවා කියලා ඕක බලන්න බෑ. ඊට පස්සේ වෙන විදිහකට මොනවා මෙනෙහි කරුවත් බලන්න බෑ. රූප කලාප කඩලා හෝ අනිත්‍ය බලලා හෝ දුක බලලා හෝ අනාත්ම බලලා නීවරණ ධර්ම අඩු කෙරුව හැකියි. කෙලෙස් අඩු කරගත්ත හැකියි. අඩු කරගත්තාම ඔය යථාභූත ඥානය කියන එක ඌ පරිදි බලන්න තියෙන එකක් වෙනස් කරලා හදලා බලන්න බෑ. හිතලා බලන්න බෑ. ඒකයි ওই දර්ශනයට කියන ලෝකෝත්තර දර්ශනය කියලා. ඒක මෙහා කෙලෙස් අඩු කරගන්න කරන විදර්ශනා ඥාන ටිකට කියනවා අපි විදර්ශනාව කියලා. නාම රූප බලනවා, අනිත්‍ය බලනවා, දුක බලනවා, අසුභ වශයෙන් බලනවා කියන ටිකට කියනවා මොකද්ද? විදර්ශනා ඥාන. මේ ටිකෙන් කරන්නේ මොකද්ද? විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස ලෝභ දේශ දෙක අඩු කරගන්න කරන්නේ. ඒකෙන් ලෝභ දේශ දෙක අඩු කරගන්න කරනවා. ලෝභ දේශ දෙක අඩු වෙනකොට ඒ මනසට බරක් නැහැ. ඇත්තමයි චිත්‍රය වෙන එකක්, බිත්තිය වෙන එකක්. චිත්‍රය පේනවා, බිත්තිය පේන්නේ, චිත්‍රය අල්ලන්න පුළුවන්, පෙනෙන එක අල්ලන්න බෑ කියලා කිසි සැකයකින් තොරව යාට හිතන්නේ නැතුව මේ පේන අරමුණේ ඇත්ත පේනවා. ඒක ඇත්ත නිසා ඒ සිද්ධියමයි මේක. ඒක පේනවා. පේනකොට කාමේ නෑ යාට. පෙනෙන දේ අල්ලනවා, අල්ලන දේ පේනවා කියන තැනනේ කාමයේ නිර්මාණය වෙලා තියෙනවා. මේ ආයතන ටික වෙන වෙනකොට කාමයේ කියන එකෙන් අතහැරෙන්න ඉබේමයි. ඒකද කියන්නේ කම්ම කියලා. ඉතින් ඒ සඳහා කාම භූමියේ නික්මෙන්න මේ දේශනාව හේතු වේවා කියලා අදහස් කරනවා. මම හවසට ධර්ම කරුණු ටිකක් කියලා දෙන්න එන්න බලන්න. හොඳයි කියලා.